සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියන බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ධර්ම දානානි සංසයෙන් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වෙන වටිනා ගාථා රත්නයන් දෙකක්. මේ ගාථා රත්නයන් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ රජගහනුවර වැඩ ඉන්න කාලේ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ කුණ්ඩල කේසි කියන භික්ෂුණිය නිසා. අපි මේ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථා රත්නයන් දෙක තමා යෝචේ ගාථා සතං භාසේ අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. මේක තමයි පළවෙනි ගාථාව. මේ පළවෙනි ගාථාවේ තේරුම තමයි යමෙක් අර්ථ රහිත පදයෙන් යුක්ත ගාථා 100ක් කියන නමුත් අර්ථ රහිත වූ ඒ ගාථා 100ට වඩා යමක් අසා සංසිඳේද එවන් වූ එක ගාථා පදය වටින බව. අර්ථ රහිත ගාථා 100කට වඩා යමෙක් සංසිඳීමට භාජනය කරන එක පදය ඊටාම වටිනවා කියලා දේශනා කළා. දෙවෙනි ගාථා රත්නේ තමයි යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම ජුත්තමෝ. මේ ගාථා රත්නේ තේරුම තමයි යමෙක් දහසින් ගිනු මිනිසුන් දහසක් යුද්ධ භූමියකදී දිනන්නේ වේද එහෙත් ඔහු හැබැයි දිනුමක් නම් නොලබයි. යුද්ධ භූමියේ කොයි තරම් සතුරන් පරාජය කරලා දිනුවත් ඒක හැබැයි දිනුමක් නෙමෙයි කියලා සඳහන් කළා. ඒකාන්තයෙන්ම යුද දිනුවෙක් බවට පත් වෙනවා නම් තමා සතු කෙලෙස් සතුරා පරාජය කළේ කෙනෙක් පමණයි. මේක තමයි දෙවනි ගාථා රත්නේ තේරුම. මෙවන් ගාථා රත්නයන් දේශනා කළේ කවුරුන් නිසාද කියලා අපි සිහිපත් කළා. අපි ඒ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. රජගහනුවර සිටු පවුලක තරුණ දූ කුමාරිකාවක් හිටියා. ලාබාල වයසේ ඉඳලා හැදිලා වැඩිලා තරුණ වයසට එනකොට ඇය බොහෝම ලස්සන රූපයක් තිබුණ කෙනෙක්.
ඉතින් තරුණ වයසේ ඇය ආරක්ෂා කරගත යුතු නිසා මව්පියෝ තමන්ගේ මාලිගාවේ උඩු මහන්තලාවේ සත්වෙනි මහලි වගේ බොහෝම ඉහළ. ඇයට වෙනමම සියලු පහසුකම් සහිත තැනක් වෙන් කරලා සියලු කටයුතු කරදීම සඳහා දාසියක්ද වෙන් කරලා දීලා ඇය උඩු මහලේ තියලා තිබ්බා. එතකොට පල්ලෙහැ මාලිගාවට යන්නේන අය ළඟපාත පාරේ යන්නේන අය මේ නිවස දිහා බලන අයට හදිසියෙවත් ඇය දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇයටත් එහෙම අය දකින්න අවස්ථාවක් නැහැ. ඒ තුලින් ඇගේ රැකවරණය තමයි මේ හදන්නේ. ඉතින් ඇයත් බොහොම සතුටින් සියලු සම්පත් තියෙන නිසා කාලය ගත කරා. දැන් වයස අවුරුදු 16ක් විතර සම්පූර්ණයි. එක දවසක් ඇය උඩුමහලේ ඉන්න වෙලාවේ ඇයට පල්ලෙහින් ඇහෙනවා ලොකු කලබලයක්. ඇය කවුළුවක් විවෘත කරලා මාර්ගයේ දිහා බැලුවා. ඒ වෙලාවේ දැක්කා රාජපුරුෂයෝ වෙනත් පුද්ගලයෙක් අත් දෙක පිටිපස්සට කරලා බැඳගෙන වදමල් කරේ දාලා මේ නගරයේ හන්දිවල ප්‍රදර්ශනය කර මේ පුද්ගලයා මරන්න ගෙනියනවා. හොරෙක්. හැබැයි ඔහු දැක්ක ගමන් අර තරුණියට හිතුණා අනේ මොහු මට සැමියා කරගන්න නැත්තම් කියලා. එහෙම කල්පනා කරලා ඇය දැන් තමන්ගේ යහනට වැටිලා කිසිම කටයුත්තක් සඳහා නැගිටින්නේ නැතුව නිදාගෙන ඉන්නවා. ඉතින් මේක දැකපු අම්මා ළඟට ඇවිල්ලා අසනීපද කියලා ඇහුවා. ඒ කියනවා නෑ මට කිසි අසනීපයක් නෑ. හේතු කාරණා විමසගෙන යනකොට ඇය කියනවා දැන් අර පුද්ගලයෙක් හොරෙක් හැටියට අරගෙන ගියා සමහර වෙලාවට මරන්න. මොහු ගෙනියන්නේ දන් ගෙඩියට ගෙනහිල්ලා මරන්න. ඔහු මට ස්වාමියා කරලා ගෙනත් දෙන්න කියලා. ඉතින් අම්මා කියනවා දුවේ ස්වාමීක් ඕනේ නම් අපිට ගැළපෙන පවුලකින් ඔබට ගැළපෙන වයසින් සුදුසු කෙනෙක් ගෙනත් දෙන එක අපිට ඒක වැඩක් නෙමෙයි. නමුත් මේ අපරාධකාරයෙක් මංකොල්ලකාරයෙක් නමගිය හොරෙක් ඔබේ ජීවිතයටත් අනතුරක් තියෙයි. පවුල් පෙළපතට තියෙන අවනම්බුව කොච්චරද? ඉතින් ඔබට ස්වාමියෙක් හොයලා දෙනවා කියන එක අපිට බාධාවක් නෙමෙයි. නමුත් හොරෙක් ගෙනල්ලා දෙනවා කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් එහෙම නෙමෙයි. කොහොම කරුණු කීවත් ඇයට මේක අවබෝධ කරවන්න බෑ. ඇයට ඔහුම තමයි අවශ්‍ය නැත්තම් තමනුත් මැරෙන්නයි හදන්නේ. අන්තිමට ඉතින් කරන්නම දෙයක් නැති තැන ඇගේ පියා සිටුවරයා අර රාජපුරුෂයන්ට අල්ලස් දීලා මරන්න ගෙනියපු පුද්ගලයා හොර රහසේ නිදහස් කරවගෙන අනේ වෙනත් කොහෙද යන අහිංසක මිනිහෙක් එතෙන්ට යොමු කරලා මරලා දැම්මා. හොර රහසේම අර පුද්ගලයා මාලිගාවට ගෙන්න ගත්තා. අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආභරණ මේ සියල්ලම ඔහුට ගෙනත් දුන්නා. මාලිගාවේ අයගේ බෑනනුවන් වෙන්න සුදුසු මට්ටමට නාවලා පිරිසිදු කරලා මේ සියල්ලම කරලා දැන් දුවට සැමියා කරලා දුන්නා. දැන් දවස් කීපයක් මේ මාලිගාවේ ඔහු හිටියා. හැබැයි ඉතින් ඔහුට කිසි සතුටක් නැහැ. මොකද ඔහුට සතුට තියෙන්නේ මොනවා හරි හොරකම් කරලා කැලෑ අස්සෙන් පඳුරු අස්සෙන් දුවලා හොරාගත් එක කොහාට හරි විකුණලා කඩපිලෙන් මොනවා හරි අරගෙන අගුවකට වෙලා භුක්ති විඳලා කොහේ හරි අස්සක නිදාගෙන ඉඳලා එහෙම ජීවිතේ තමයි ඔහුට සතුට තියෙන්නේ. ඔහුට හිතෙන්නේ මෙතන නිදහස තියෙනවා කියලා. ඉතින් ඔහු අකමැත්තෙන් තමයි ඉන්නේ. ඉතින් එක දවසක් කල්පනා කළා මේ කරදරකාරී ජීවිතේ මොකක්ද? දැන් බලන්න මේ මාලිගාවේ මොන තරම් සැපයිද කියලා. නමුත් ඔහු හිතනවා මොකද්ද මේ කරදරකාරී ජීවිතේ? මේකෙන් බේරිලා යන්න ඕනේ කොහොම හරි. දැන් එතකොට බලන්නකෝ මෙච්චර තැනකට ගෙනල්ලා මෙච්චර සැප සම්පත් දීලා
ඔහු කල්පනා කරන්නේ මෙතනින් යන්න ඕනේ කියලා. දැන් ඔහුත් ඇඳට වැටිලා නිදි. ඊට පස්සේ සිටු කුමාරිය ඇවිල්ලා ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා ඇයි අසනීපද? නෑ කිසි අසනීපයක් නෑ. එහෙනම් අපේ අම්මා දොස් කීවද? අපේ තාත්තා දොස් කීවද? මොකක් හරි හිත රිදිල්ලක් තියනවද? තියෙන ඕන දෙයක් මට කියන්න. මට නොකියා වෙන කාට කියන්නද ඔබ? ඇය මොහුට පුදුම ආදරයක් තියෙන්නේ. නිරන්තරයෙන් ඔහු සතුටු කරවන්න ඇය බොහෝම කැමතියි. ඒ නිසා සඳහන් කරනවා දවසකට කීප වතාවක් ඇය නා ගන්නවා. කීප වතාවක් නානවා. ඇඳලා ඉන්න ඇඳුම් දවසක් ඇතුළත කීප වතාවක් මාරු කරනවා. ආභරණ කීප වතාවක් වෙනත් ආභරණ පළඳිනවා. ඉතින් ඕකෙන් මේකෙන් අර පුජ්‍යලයා දැනගත්තා මෑට ඇති තරම් ආභරණ තියෙනවා. මෑට ඇති තරම් වටින වස්ත්‍ර තියෙනවා. දැන් ඔහුගේ කල්පනාව තියෙන්නේ කොහොම හරි ඇගේ ආභරණ ටිකයි වස්ත්‍ර ටිකයි හොරාගන්න. ඒ නිසා තමයි මේ උපාය පාවිච්චි කරන්නේ. හොරාගෙන මෙතනින් යන්න. ඉතින් ඇය නොයේක් තොරතුරු අහනකොට ඇයට කියනවා නෑ. ඒකක්වත් නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. මං එදා දංගෙඩියට බෙල්ල කපන්න ගෙනියන වෙලාවේ අර හොරු හෙළන පර්වතයේ ඉන්න දේවතාවට බාරයක් වුණා. මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඉතින් එතකොට දේවතාවා මගේ ජීවිතේ බේරපු නිසා තමයි මම අද ඔබේ සැමියා වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒ බාරය නිසා තමයි ඔබ වගේ සුන්දර බිරිඳක් මට ලැබුණේ. ඔහු එහෙම කියනවා. නමුත් වෙච්ච කාරණාව ඊට වඩා වෙනස් දෙයක්. දුවට ඔහු අවශ්‍ය නිසා සිටුවරයා මුදල් ගෙවලා තමයි ඔහු නිදහස් කරගත්තේ. ඔහු කියන්නේ දෙවියන් පිහිට වෙච්ච නිසායි ඔබ මට ලැබුණේ. ඉතින් ඒ නිසා ඒ බාරය ඔප්පු කරන්න යන්න ඕනේ. ඒකට වතුර මුහු කරන්න නැතුව උයපු කිරිබතක්. එතකොට ඒක පූජා කරන්න අවශ්‍ය තවත් නොයෙක් දේවල් ඒ සියල්ලම අවශ්‍යයි කියලා කිව්වා. ඇය සඳහන් කළා මේක මෙච්චර අඬන්න කාරණාවක් වෙයි. ඒ සියල්ල මම ලෑස්ති කරන්නම්. ඔබ එහෙනම් බාරය ඔප්පු කරන්න යන්න ලෑස්ති වෙන්න. ඒ සියල්ලම කැවිලි පෙවිලි ආදී ඔක්කොම ලෑස්ති කළා. ඔහු අන්තිමට කියනවා මේ ගමන යන්න ඕනේ අපි දෙන්න විතරයි. වෙන කවුරුවත් එක්ක ගිහිල්ලා බෑ. ඒ නිසා වෙන කවුරුවත් ලෑස්ති කරගන්න එපා ගමනට. ඔබේ දාසියවත් එපා. සියල්ල ලෑස්ති කරගෙන වටිනා ඇඳුම් සහ ආභරණ පැළඳ ගන්න කීවා. රථයක නැගලා හොරු හෙළන ගල පාමුලට ගිහිල්ලා රථය එතන නතර කරලා රථාචාර්යෝ එතන තියලා මේ දෙන්න කන්ද උඩට නැංගා. දැන් හොරු හෙළන තැනටම ගියයි කියන්නේ හොරු අල්ලගත්තාම මේ ගලෙන් පල්ලෙහාට තල්ලු කරලා මරනවා. එතන තමයි හොරු හෙළන තැන කියන්නේ. එතෙන්ටම ගියා. ගිහලා දැන් අර කාන්තාව කියනවා ස්වාමීනි ඉතින් දැන් මේ කිරි ආහාර අරගෙන පූජා කරමු කියලා. වරක් දෙවරක් තුන්වරක් කියව ඔහු නිශ්ශබ්දයි. නැවත නැවත ඇය මතක් කරනවා මේ දානේ පූජා කරමු මේ හදාගෙන ආපු එක. අර පුජ්‍යලයා කියනවා මට පූජා කරන්න ඕනේ දානයක් මෙහෙ නෑ. මට ඕනේ නිදහස් වෙලා යන්න. ඒ නිදහස් වෙලා යන්න කලින් ඔබේ ඇඳුම් ටිකයි ආභරණ ටිකයි මට ඕනේ. මං දැන් ඔබ මරනවා. ඇය කියනවා ස්වාමීනි මොනවා කියනවද? මගේ ඇඳුම් ආභරණ ගන්න මෙතෙන්ට එක්කෙන්න ඕනේද? මාසන්තක යම් ඇඳුමක්ද යම් ආභරණයක්ද යම් මුදලක්ද රන් රිදී මුතු මැණික්ද මොනවද තියෙන්නේ? ඒ ඔක්කොම ඔබේ මිසක් වෙන කාගේද? ඉතින් ඒකට මාව මරලා අයිති කරගන්න ඕනේ නෑනේ. කොහොමත් මම ඔබේ වෙනවත් එක්කම මාසන්තක සියල්ලමත් ඔබේ වෙලා ඉවරයි ස්වාමීනි. අය මොකටද මගේ ජීවිතේ නැති කරන්නේ? ඔහු කියනවා නෑ එහෙම බෑ. ඒ සඳහන් කළා ඉතින් මගේ ඇඳුම් ආභරණ ගන්න මාව මරන්න ඕනේ නෑනේ. මම මේ ටික ගලවලා ඔබතුමාට දෙන්නම්. මාව මරන්නේ මොකටද කියලා. ඔහු කියනවා
නෑ ඔබ නොමර ගියොත් ඔබ ආපහු බැහැලා ගෙදර යනවනේ. ගෙදර ගිහිල්ලා වෙච්ච දේ කියහම උඹේ තාත්තා මාව ආපහු හොයලා මට කරදර කරයි. එහෙනම් උඹ මරන්න ඕනේ කියලා. ඒ කල්පනා කළා දැන් මොහුගෙන් බේරෙන්න බෑනේ. ඒ කල්පනා කරනවා මටත් නුවණක් තියෙනවනේ. එහෙනම් මේක මගෙත් නුවණ පාවිච්චි කරන්න හොඳම වෙලාව කියලා. ඒ කියනවා ස්වාමීනි මට අනුකම්පා කරන්න. මගෙත් එක්ක ජීවත් වෙච්ච කාලේ ස්වාමියා හැටියට මගෙන් ඔබට වෙච්ච කිසියම් හෝ වරදක් තියෙන්න පුළුවන්. වැරදි කාර්යයක් හැටියට තනියම ජීවත් වෙන්න මං කැමති නෑ. එහෙනම් කරුණා කරලා මට ඔබට වැඳලා සමාව ගන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා. හා කීවා. කැමති විදිහකට සමාව ගන්න වඳින්න කිව්වා. ඒ පළවෙනි පාර ඔහු ප්‍රදක්ෂිනා කරලා වැඳා. දෙවෙනි පාර ඔහු ප්‍රදක්ෂිනා කරලා හතර පොලකින් වැඳා. තුන්වෙනි රවුම ප්‍රදක්ෂිනා කරගෙන එන ගමන් පිටිපස්සෙන් ඔහු තල්ලු කරලා ඇරියා අර හොළු හිරන ගලෙන් පල්ලෙහාට. ඔහු ගලේ පෙරලිලා මැරිලා ගියා. නමුත් දැන් ඇයට ගෙදර යන්න හිතක් නැහැ. මේක ඇගේ උවමනාවට කරගත්ත විවාහයනේ. පල්ලෙහාට බහැලා කොහෙටවත් යන්න පුළුවන් කමක් නැහැ. ගෙදරින් ආපු රතාචාර්යෝ පල්ලෙහාට වෙලා රතේ තියාගෙන ඉන්නවා. ඒ හින්දා මේ පර්වතයේ වෙනත් පැත්තකින් බැහැලා කැලෑව දිගේම ඇවිදගෙන ගියා. ඇයට යනකොට හම්බ වුණා පරිබ්‍රාජිකාරාමයක්. ඒ පරිබ්‍රාජිකාවොත් එක්ක ඇය එකතු වුණා. පරිබ්‍රාජික ආගමේ ඇය මහණ වුණා. ඇගේ නම කේසි. නමුත් ඇගේ කෙස් ඔක්කොම බොගුටු වෙලා තිබුණ නිසා ඇයට කුණ්ඩල කේසි කියලා කිව්වා. පස්සේ ඇය පරිබ්‍රාජිකව ගාව නතර වෙලා ඔවුන්ගේ ශාසනයට ඇතුල් වෙලා මොකද ඔවුන් ගාව තියෙනවා වාද දහසක්. ඒක ඉගෙන ගන්න ඕනේ ඔවුන්ගේ ආගමේ. ඒක ඉගෙන ගන්න නම් ඔවුන්ගේ ආගමේ මහාන වෙන්න ඕනේ. මහාන වෙලා වාද 1000ම ඉගෙන ගත්තා. හරි දක්ෂයි. වාද 1000ම බොහොම කෙටි කාලයකින් ඉගෙන ගත්තා. හැබැයි දැන් ඉතින් ඇයත් එක වාද කරන්න සමත් කෙනෙකුත් සාමාන්‍ය ලෝකෙ නැති තරම්. ඇය දැන් පරිබ්‍රාජිකාවක්. මේ පරිබ්‍රාජිකාව එක දවසක් තැන් තැන් වල සැරිසරන අතරේ ඇගේ අතේ නිතරම තියෙනවා ජම්බු අත්තක්. නිසා ජම්බු ආජීවිකාව ජම්බු පරිබ්‍රාජිකාව කියලා තෑට කියනවා. දැන් ඇයත් එක්ක වාද කරන්න මිනිස්සු නෑ දැන්. මොකද පරදිනවා ඔක්කොම ඇයත් එක්ක වාද කරලා. ඒ නිසා Tamanට වාදයට කෙනෙක් හොයාගෙන යනකොට එක ගමකට ඇය තීරණය කළා ගමට ඇතුල් වෙන්න. ගම් දොරකඩ වැලි ගොඩක් එකතු කරලා අර ජම්බු අත්ත වැලි ගොඩේ ගැහුවා. මෙතන ගමේ ළමයි සෙල්ලම් කර කර හිටියා. ඒ ළමයි හුඟක් බයයි මේ අත්ත ගලවන්නේ නැහැ කවුරුවත්. ගැලෙව්වොත් ඈත් එක්ක වාද කරන්න ඕනේ. වාද කරනවා කියන්න තමයි ගලවන්නේ. සාරිපුත්තයන් වහන්සේත් මේ ගමට පිණ්ඩපාතේ වැඩලා ඉන්නේ. ඉතින් පිණිසිඟාගෙන සාරිපුත්තයන් වහන්සේ ගම් දොරින් එළියට එනකොට අර වැලි ගොඩේ ගහලා තියෙන අත්ත දැක්කා. ළමයි සෙල්ලම් කරනවා. ළමයිගෙන් ඇහුවා ළමයිනේ මොකද්ද මේක? මං යනකොට මේක තිබ්බෙත් නෑනේ. ස්වාමීනි මේක ජම්බු ආජීවිකාවගේ ජම්බු අත්ත. මොකද්ද මේකේ තේරුම? ස්වාමීනි කවුරු හරි මේ අත්ත ගලවලා ගත්තොත් ඇයත් එක්ක වාද කරන්න ඕනේ. ඇයත් එක්ක වාද කරලා දිනපු කෙනෙක් නම් තාම නෑ ස්වාමීනි. එහෙම කියලා ළමයි කිව්වා. සාරිපුත්තයන් වහන්සේ කියනවා එහෙනම් ඔය අත්ත ගලවන්නකෝ කියලා. ළමයි කියනවා අනේ බෑ ස්වාමීනි. අපිට බෑ ඇයත් එක්ක වාද කරන්න. රහතන් වහන්සේ කියනවා කමක් නෑ. අත්ත ගලවන්න. කවුද ගලවන්න කිව්වේ කියලා ඇහුවොත් මං කියන්නේ. ඕගොල්ලෝ අත්ත ගලවන්න වාද කිරන එක මං කරන්නම් කියලා කිව්වා. ළමයි අත්ත ගැලෙව්වා.
ටික වෙලාවකින් ඈත් ආවා. ඇවිල්ලා දැන් හොයනවා කවුද මගේ අත්ත ගැලෙව්වේ. ඊට පස්සේ ළමයිගෙන් ඇහුවා ළමයි කිව්වා අපි තමයි ගැලෙව්වේ. ආයෙන ලෑස්ති වෙන්න මාත් එක්ක දැන් වාද වලට උත්තර දෙන්න. සඳහන් කළා නෑ. අපි තනියම ගැලෙව්වා නෙමේ. සාරිපුත්යන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. පෙන්නලා කියනවා අර අපිට අත්ත ගලවන්න කිව්ව උන්වහන්සේ. වාද කරනවා නම් උන්වහන්සේත් එක්ක කියලා. උන්වහන්සේ ගාවට ගියා. වාද කරන්න ලෑස්ති. සාරිපුත්යන් වහන්සේ සඳහන් කළා එහෙමනම් තව ටික වෙලාවක් ඉඳලා ආරාමයට එන්න වාද කරන්න. මේ කතාව මුළු නගරේ පුරාම පැතිරලා ගියා. නගරේ මිනිස්සු කල්පනා කළා පඬිතුයෝ අද වාද කරනවා යම් වාදේ බලන්න කියලා දාස් ගණන් රැස් වෙන්න ගත්තා. ජම්බු ආජීවිකාවත් ගිහිල්ලා වාඩි වුණා. සාරිපුත්තයන් වහන්සේත් උන්වහන්සේගේ ආසනයේ වාඩි වුණා. දැන් ඇය මුලපුරු වාදයට ඇය ඉගෙනගෙන තියෙන වාද 1000ම සරියුත් මහරහතන් වහන්සේගෙන් ඇහුවා. ඇය අහන ප්‍රශ්න 18ම සාරිපුත්තයන් වහන්සේ පැකිලෙන්නේ නැතුව උත්තර දුන්නා. ඇයට එතනින් එහාට අහන්න වාද නැහැ. ඇය 1000යි ඉගෙනගෙන තියෙන්නේ. කවුරුවත් මේ 18 උත්තර දීගෙන එන්නේ නැහැ නේ ඇයත් එක්ක. ඉතින් ඇයට දැන් උත්තර නැහැ. ඇයට දැන් අහන්න දෙයක් නැහැ. සාරිපුත්තයන් වහන්සේ ඇගෙන් අහනවා නැගණිය. ඔබ මගෙන් මෙච්චර පැනයන් ප්‍රමාණයක් ඇහුවා. මම එකක් ඔබෙන් අහන්නද කියලා ඇහුවා. කමක් නෑ අහන්න කියලා කිව්වා. සාරිපුත්තයන් වහන්සේ අහනවා නැගණිය එකක් නම් මොකද්ද කියලා. ඇයට මොනවා හිතෙන්නේ නැද්ද? කවුද මේ ප්‍රශ්නේ ඉස්සරළම ඇහුවේ? අහලා තියෙනව නේද? බුදුරජාණන් වහන්සේ මේක අහන්නේ කාගෙන්ද? 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේගෙන්. මොන සාමණේරද? සෝපාකයන් වහන්සේ. උන්වහන්සේගෙන් තමයි අහන්නේ එකක් නම් මොකද්ද කියලා. අහපු ගමන් උත්තර දෙනවා. අපෙන් ඇහුවොත් පුළුවන් වෙයිද? උත්තර දෙන්න තිය හිතා ගන්නවත් බෑ අපිට. ආජීවිකාවටත් ඒකම තමයි දැන් වෙලා තියෙන්නේ. නංගියේ එකක් නම් මොකද්ද? ඇය බිම් බලාගෙන. ඇත්තටම මොකද්ද එකක් නම්? ඒක නාමකින් බුදුරජාණන් වහන්සේ අහනවා සෝපාකයන් වහන්සේගෙන් ඒක නාමකින්. එකක් නම් මොකද්ද සෝපාක? අහලා ඉවරන උත්තරේ දෙනවා සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට පැවැත්ම උදෙසා ආහාර අවශ්‍යයි. ලෝකේ අංක එක ආහාර. ද්වේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි. මේ විදිහට අහන ප්‍රශ්නෙට සෝපාකයන් වහන්සේ උත්තර දෙනවා. එhmenan නමුත් කුණ්ඩලකේශයට බැරි වුණා එකක් නම් මොකද්ද කියලා අහනකොට ඒකට උත්තර දෙන්න. ඒ කියනවා ස්වාමීනි මේක කිනම් වාදයක්ද? මේක කිනම් මන්ත්‍රයක්ද මේක? මට තේරුනේ නෑ මේක. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා නැගණිය මේක බුද්ධ මන්ත්‍රයක් කියලා. අනේ ස්වාමීනි මටත් ඒ මන්ත්‍රය උගන්වන්න බැරිද කියලා ඇහුවා. බුද්ධ මන්ත්‍රය. පුළුවන්. හැබැයි මහාන වෙන්න ඕනේ කිව්වා. උගන්වන්න නම්. මේ පරිබ්‍රාජිකාව මෙහෙණවරට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාගෙන් අවසර අරගෙන මහාන වුණා. මහාන වෙලා ධර්මයේ ඉගෙන ගත්තා. කුණ්ඩලකේශින අතර උනේ රහත් වෙලා. බුද්ධ මන්ත්‍රයේ ප්‍රතිපද. ආන් ඒ කරුණ අරමුණු කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අර ගාථා රත්නයන් දෙක දේශනා කළේ. මොකද භික්ෂුන් වහන්සේලා කතා කළා ස්වාමීනි මේ වාගේ සුළු බණපද කීපයක් අහලා. ඇයට පුළුවන් වුණාද රහත් වෙන්න? ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මගේ ධර්මය දීර්ඝ දේශනාවක් කිය. කෙටි දේශනාවක් කිය. එහෙම කාරණාවක් නැහැ. එක බණපදයේ ඇති පුද්ගලයා වෙනස් කරන්න. අංගේ නිසා සඳහන් කළා යෝචේ ගාථා සතං භාසේ අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. අර්ථ රහිත ගාථා 1000ක් අහනවට වඩා නැත්නම් ගාථා 100ක් අහනවට වඩා
යෝචේ ගාථා සතං භාසේ. ඒ කියන්නේ අර්ථ රහිත අනර්ථ පදයෙන් යුක්ත ගාථා 100ක් අහනවට වඩා අර්ථයෙන් යුක්ත එක පදයක් අහන එක වටිනවා. ඒතර මොනවද මේ අර්ථ රහිත ගාථා? මිනිස්සු නිකන් තැන් තැන් වල එකතු වෙලා කතා කරන අල්ලාප සල්ලාප. අපි ඒවට මොනවද කියන්නේ? සම්පප්‍රලාප කියලා. මටත් වැඩක් නැති, ඔබටත් වැඩක් නැති, ඔහේ කාලිකා දමමින් කියවන දේවල්. එලවට වැඩකුත් නෑ, මෙලවට වැඩකුත් නෑ. ඒවට කියනවා සම්පප්‍රලාප කියලා. ඉතින් කවදාවත් සම්පප්‍රලාප අහලා කාටවත් පුළුවන් ද සංසාරේ කෙරවල කරන්න? එතකොට අපි අහන ගීත සමහරලාට ජීවිතේ ඕන තරම් ගීත අහලා ඇති. ලැබුණද යහපත? මොකද්ද වෙච්ච යහපත කියලා හිතන්නකෝ ගීත අහලා. අයහපතක් වුණේ නැද්ද? යහපතක් වෙලා නැහැ. හැබැයි අයහපතක් වෙලා තියෙනවා. මොකද්ද වෙච්ච අයහපත ගීත ඇහුවා කියලා? ගීතයක් අහනකොට රාගය ඇති වෙනවා. ගීතයක් අහනකොට ද්වේෂය ඇති වෙනවා. ගීතයක් අහනකොට මෝහය ඇති වෙනවා. රාග, ද්වේෂ, මෝහාදී අකුසල චෛතසිකයන් හිත තුල ලියලන්න හේතු වෙනවා ඒ කාරණාව. ඒකයි මං කිව්වේ පාඩුයි අපිට කියලා. අනික හිතලා බලන්න ජීවිතේ කොච්චර කල් ඔබ ගීත අහලා තියෙනවද කියලා. තවට අවුරුදු 10ක් 15ක් 20ක් ගීත අහලා ඇති. වෙච්ච ලාභේ මොකද්ද කියලා හිතලා බලන්න. නමුත් ඒ වගේද කෙනෙකුට හරියට ජීවිතේ වෙනස් වෙන්න බණ පදයක් කියන්න ලැබුණා. එක බණ පදයේ ඇති නොමිනිහා මිනිහා බවට පත් කරන්න. එක බණ පදයේ ඇති මහ පව්කාරයෙක් මැරිලා නිරේට යන්න ඉන්න කෙනෙක් සුගතියට යොමු කරන්න. එක බණ පදයේ ඇති සංසාර ගමන කෙරවල කරවන්න. ආන් ඒකයි සඳහන් කළේ ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. අර්ථ රහිත පද දහසක් කතා කරනවට වඩා අර්ථ රහිත එක පදේ සත්‍යය නිමනවා කියලා. එවන් පදයයි වටින්නේ. දහම් පදයයි වටින්නේ. අන් ඒ නිසයි සඳහන් කළේ මෙතන ලෝභය නැත්නම් අලෝභය, මෛත්‍රිය, මනාසිහිය, එකඟ බව යන මේ දහම් පද අතුරෙහි එකම දහම් පදයක් වුවද ඊතා උතුම්. අලෝභය, මෛත්‍රිය, සිහිය, එකඟ බව. මේ කියන දේවල් වල එක පදයක් ඇති කියනවා ජීවිතය වෙනස් කරන්න. මොකද්ද සිහිය කියලා කියන්නේ? අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එළඹ සිටි සිහිය හැම මොහොතේම බලාගෙන ඉන්නේ මේ හිතට අකුසල් එනවද? අකුසල් ක්‍රියාත්මක වෙනවද? කොයි වගේද? එළඹ සිටි සිහිය හරියට දොරටු පාලෙක් වගේ. ඇයි එහෙම කියන්නේ? මේ හිතට එන අරමුණු දිහා හොඳට බලාගෙන ඉන්නවා. මේ ආවේ රාගසිත. මේ දැන් එන්නේ ද්වේෂසිත. මේ ආවේ මෝහසිත. මේ අය ඇතුලේ පැලවුණොත් මටම පාඩුයි. රාගසිත ඉවත් කරලා, ද්වේෂසිත ඉවත් කරලා, මෝහසිත ඉවත් කරලා හිත පිරිසිදු කරගන්නවා සිහිය ප්‍රඥාව සහිතව ඉන්න පුද්ගලයා. එහෙම අවබෝධයක් නැති කෙනා දහවල් කාලේ පාරේ යනකොට දැකපු රූපයක් ඒ සම්බන්ධයෙන් රාගයෙන් මත් වෙලා සමහරලාට වහ බලාගෙන ඉන්නේ. අනික් සියලු කටයුතු පසෙකලා අද බොහොම කල්තියෙන් ඇඳට වැටිලා අර දැකපු රූපය ගැන කල්පනා කර කර මේ රාගයෙන් තෙත් වෙලා නිදා ගන්නයි ඔහුගේ කල්පනාව.
නින්ද යනකම්ම ඒ ගැන නොයෙක් සිහිනමවනවා. ඒ කියන්නේ නින්ද යනකම්ම අකුසල් ගොඩකින් ඔහු ඇහෙනවා කියන එකයි. ලාභයක්ද වෙලා තියෙන්නේ. මහ පුදුම පාඩුවක් නේ වෙලා තියෙන්නේ. අකුසල් ගොඩක් පිරීලානේ. නමුත් බුදු ගුණයක් කිය නිදාගත්තා නම් මොන තරම්නම් සනීපද? කායික මානසික සුවයට කොච්චර වටිනවද? එහෙම සුවයක් දැනෙනවා වගේම බුදු ගුණයක් සජ්ජායනා කර කර ඉන්න එක මොන තරම් සසරට මහත් කුසල් සමුදායක් එකතු කරනවද? ආන්ගේ නිසා අර්ථ රහිත පද 100කට වඩා අර්ථයෙන් යුක්ත එක පදේ වටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සාරිපුත්තයන්ගේ එක වචනය කුණ්ඩලකේසි රහතන් වහන්සේ නමක් බවට පත් කරන්න හේතු වුණා කියලා. මොකද්ද වචනය? එකක් නම් මොකද්ද? ඒ වචනේ නිසා තමයි කුණ්ඩලකේසි රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ. ඒකයි සඳහන් කළේ අර්ථ සහිත එක පදය වටිනවා මෙන්න මේ තරමට කියලා. දෙවනි ගාථාවෙන් සඳහන් කළේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝ. මොකද්ද මේ සඳහන් කරන්නේ? යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ. යමි මේ සංග්‍රාමය නැත යුද්ධ භූමිය යුද්ධයට ඇවිල්ලා ඉන්න හතුරු පිරිස දහස් ගාණක් මරන්න පුළුවන් ඔහුට. බල සම්පන්න යෝධයෙක් කොච්චර මරණවද කියලා තමන්වත් දන්නේ නැහැ. ඒ නිසා දහස් ගණන් මරලා ඔහු වීරයෙක් වෙන්නේ නැද්ද? ඒ සියලුම සතුරන් ඝාතනය කරලා තමන් බේරිලා රටත් බේරලා ඔහු හැබැවින්ම වීරයෙක්. නමුත් මේ ගාථාවේ සඳහන් කරන්නේ එහෙම නෙමෙයි. ඔහු සතුරන් 100 ගණනක් මරලා වීරයෙක් බවට පත් වුණත් ඔහු බාහිර වීරයෙක් විතරයි. ඔහුට පරාදයි හතුරන් 100,000 ගණනක්. ඔහු කාටද පරාද? ඔහුට සතුරන් 100 ගණනක් පරාදයි. දැන් මොහු කාටද පරාද? අපි සාමාන්‍ය ජීවිතේ නොඑක් වීරයෝ ගැන අහන්නේ නැද්ද? ඕන තරම් වීරයෝ ගැන අපි අහලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ හැබෑම වීරයෝද? මං කියන්නේ මේ විශ්ව ධාතුවේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨ උත්තම මානුෂික රතනය, ඒ මානුෂික රතනයට තමයි කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. මිනිසුන් අතර පහළ වෙච්ච මිනිසාගේ අග්‍රඵලය සම්මා සම්බුද්ධත්වයේ. නමුත් මිනිසුන් අතර එවන් උතුම් බුදුවරු පහළ වෙන්නේ අතිශයින්ම කලාතුරකින්. එහෙමනම් සතුරන් දහසක් මරලා වීරයෙක් බවට පත්වෙච්ච යම් වීරයෙක් වෙද්ද ඔහු තාම පරාදයි. කාටද? තමන්ට පරාදයි. බාහිර හතුරෝ 10 ගණක් මරපු ඔහු තාම ඔහුට පරාදයිනේ. තමන් තුල පරාදයි. නමුත් තමන් තුලින්ම දිනුවනම් අන්න ඔහු තමයි මේ ලෝකේ හැබෑම වීරයා. බාහිර හතුරු දිනපු කෙනා නෙමෙයි වීරයා, අභ්‍යන්තර සතුරා ජයගත්ත කෙනා. සතුරන් 10 ගණක් මරලා දිනපු අය ඒ ඇයට තාම බැරි වුණානේ ප්‍රාණඝාතය නතර කරන්න. අදත්තා දානේ නතර කරන්න. කාම මිත්‍යාචාරය නතර කරන්න. අනුන් රවට්ටන බොරු කියන එක නවත්තන්න. රාරක්කු බොන එක නවත්තන්න ඒ ඇයට පුළුවන් වෙලාද? ඒ කියන්නේ ඔවුන් තාම පරාදයි නේද? කාටද පරාද? තමන් තුල තමන්ට පරාදයි. එවන් අයටද මේ ලෝකේ වීරයෝ කියලා අපි කියන්නේ. ඒගොල්ලොත් එක්තරා වීර පිරිසක් තමයි. නමුත් ඉතින් වැඩක් නෑ. වීරයෙක් නම් කාටවත් පරාද නැති කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒකයි මම සඳහන් කළේ මේ විශ්ව ධාතුවේ පහළ වෙච්ච සුවිශේෂීම වීර පුද්ගලයා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. කොච්චර දේවල් අත්හැරියද වීරයෙක් වෙන්න? මේ විශ්ව ධාතුවේ එදා මෙදා තුර පහළ වෙන ශ්‍රේෂ්ඨතම බිරිඳ අත්හැරියා.
යශෝදරා දේවීන් වහන්සේ වගේ බිරිඳක් මහා මායා දේවිය විතරයි ඊට උඩින් ඉන්නේ. මහා මායා දේවීන් වහන්සේ ඇරුණහම යශෝදරාව රූපයෙන් ඉක්මවන්න සමත් කිසිම කෙනෙක් නැහැ. ඒ තරම් සුන්දර බිරිඳක් අත්හැරියා. තමන් නිසාම ඉපදිච්ච තමන්ගෙම පුතා ඉපදුන දවසේම අත්හැරියා. දවස් 7කින් ලැබෙන්න තිබිච්ච චක්‍රවර්ති රාජ්‍ය අත්හැරියා. ඒ සියල්ලම අත්හැරලා මේ යන්නේ කවුරු දිනන්නද? මේ යන්නේ තමන් දිනන්න. තමන් දිනන්න ගිය ගමනේ මොන තරම්නම් දුක් විඳද? ඒ විඳපු දුකත් සීමාවක් නැහැනේ. 6 අවුරුද්දක් ආහාර පාන වර්ජනය කරලා කරපු කැපකිරීම සාමාන්‍ය පෘථග්ජනයෙකුට කරන්න බැරි කැපකිරීමක් නේ. සුළුපටු කැපකිරීමක්ද? බඩ අත ගන්නකොට කොන්ද අහු වෙනවා. කොන්ද අත ගන්නකොට බඩ පොත්ත අහු වෙනවා. අතපය පිරිමදිනකොට ලෝම ගස් පෝෂණය නැතුව මැරිලා ගැලවිලා හුළඟ යනවා. හිස අත ගන්නකොට කේශයෝ ගැලවිලා හුළඟ යනවා. මේ මහ පුදුම දුෂ්කර ක්‍රියාවක් කළේ මොකක් කරන්නද? තමන් දිනලා අනික් අය දිනවන්න. තමන් දිනන්න. ඒ නිසා උන්වහන්සේ ඒක මනාවම දිනුවා. කෙලෙස් සතුරා එක්ක තිබුණ යුද්ධය මනාවම දිනුවා. අන්න ලෝකේ එදා මෙදා තුල පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨතම වීරයා. කෙලෙස් සතුරන්ගෙන් මිදිලා සතර අපායෙන් මිදිලා සතර අපායට පිටුපාලා ඉන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ක්‍රමානුකූලව කෙලෙස් නැති කරලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා කෙලෙස් සතුරාගෙන් මිදුණා. ඒ විතරක්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්වණක් පිරිසක් ඉන්නවා. කවුද ඒ පිරිස? භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. භික්ෂූන් වහන්සේලාට ආරක්ෂා කරන්න තියෙන සීලය වෙනයි. ගිහි සමාජික දායක කාරකාදීන්ට ආරක්ෂා කරන්න තියෙන සීලය වෙනයි. අන්න ඒ සීල මට්ටම් වලට අනුව යටත් පිරිසෙන් ඔබට පුළුවන් නම් මනාව පන්සිල් මත පිහිටන්න. ජීවිත කාලේ එක දිගටම පන්සිල් රකින්න ඔබට පුළුවන් නම් ඔබත් මේ වීරයන්ගේ ලයිස්තුවේ ඉන්නවා. පන්සිල් ටික රකින්න පුළුවන් නම් ඔබත් විරුවෙක්. පන්සිල් ආරක්ෂා කිරීම තුළ කෙලෙස් කොයි තරම් ප්‍රමාණයක් අපෙන් අයින් වෙනවද? විශාල කෙලෙස් ප්‍රමාණයක් පන්සිල් රකින්නගෙන් ඈතට යනවා. නමුත් අපිට තාම පන්සිල් රකින්න බෑ කියලා කියන්නේ අපි තුලම පරාදයි. වෙන කවුරු පරාද කළත් වැඩක් නෑ. මගේ හිතේ ඉන්න කෙලෙස් සතුරා පරාජය කරගන්න බැරි නම් අන් ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ නියම සංග්‍රාමයේ දිනන කෙනා තමයි සතර අපායේ දිනපු කෙනා. සංග්‍රාමජිත් සඳහන් කරනවා ඔවුන් අතුරෙහි ප්‍රධාන වූයේ සංග්‍රාම යුත්තමය. මොකද්ද මේ කියන්නේ? යමෙක් දසලක්ෂයක් පමණ වූත් සතුරන් හා යුද වැද තමන්ගේ හයිය බල ඇති නිසා උන් හැම පරාජය කරවලා තමා ජයගනීද? එහෙත් ඒක උතුම් ජයක් නම් නොවේ. යමෙක් කමටහන් වඩා කෙලෙස් සතුරන් නසා ජයගන්නේද? ඒ ජය උතුම්ම උතුම් මෙතෙමේම සටන් බිම ජයගන්නෙකු වහා හැම අතින් ශ්‍රේෂ්ඨයි. තමන්ම සටන් බිම ජයගත්තනම් ඒක වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. කවුද සටන් බිම ජයගන්න නැති කරන්න ඕනේ? කෙලෙස් සතුරා. එහෙනම් අපි ගාව දැඩිසේ කෙලෙස් ක්‍රියාත්මක වෙන හින්දා තමයි අපි තාම කෙලෙස් වලට යටත් නිසා තමයි පන්සිල් උල්ලංඝනය කරන්න වෙන්නේ. ඒ කෙලෙසයක් මේක කරන්නේ. එතකොට තේරෙන්න ඕනේ මම තාම ඉන්නේ බොහොම වහල් මට්ටමක.
උසස් මට්ටමක නෑ මේ ලෝකේ. උසස් මට්ටමක ඉන්න කෙනා කෙලෙස් සතුරා පරාජය කරලා මනාවසිල් රැකගෙන සතුටින් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා සංසාරයෙන් එතර වෙන දවසේනකම්. ඔබත් උත්සාහ කරන්න. අර්ථ රහිත දේවල් කතා කර කර ඉන්නවට වඩා අර්ථ රහිත දේවල් අහා කාලේ නාස්ති කරනවට වඩා අර්ථ රහිත දේවල් දිහා බලාගෙන පැය ගණන් නාස්ති කරනවට වඩා අර්ථයෙන් යුක්ත එක බණ පදයක් මනාව තේරුම් අරගෙන ශ්‍රවණය කරන්න. එහි ලාභය මෙච්චරයි මෙපමණයි නිමක් නැති තරම්. ආංගි ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මේ අවවාදයේ පිළි අරගෙන කටයුතු කරලා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන සතර පායිට පිටුපාලා සුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහ නිවනින් සැනසෙන්න මේ සද්ධර්ම දානානිසංසය අපි සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.